सर्वत्र साधुकार दिया नमस्कार කියන සම්පූර්ණ සම්මානයෙන් ඉස්සරහා बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि अनातिपात वेदमणि शिक्षापदं समादियामि अदिन्ना दान वेदमणि शिक्षापदं समादियामि कामेषु मिथ्याचार वेदमणि शिक्षापदं समादियामि मुसावादा वेदमणि शिक्षापदं समादियामि सुरामेरय मध्यतम दत्ताना वेदमणि शिक्षापदं समादियामि समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्यमुक्तं धम्मस्य कालो अयं वदन्ता धम्मस्य कालो अयं वदन्ता धम्मस्य कालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अपनिदं भिक्खवे मनुष्याणां आयु गमनीयो संपदायो कत्तभं कुशलं चरितभं ब्रह्मचर्यं नत्ति जातस्य अमरेण
අද මේ නිවසේ සිද්ධ කරන්ට සූදානම් වෙන්නේ කළගුණ දැක්වීමේ ධර්ම දානමයේ පින්කමක්. විශේෂයෙන් මීට දින 7කට මොකද? මීට දින 7කට කිට්ටු වෙන පෙර ජීවිතේම සමගත පියාණන් වහන්සේ වන ඊයනගේ ඩොන් සයිමන් ඩොන් වයිමන් කිනුවත් පියාණන් වහන්සේ අවුරුදු 94ක් ආයු වින්දනය කරලා තියෙනවා. බොහොම හොඳ ආයුෂයක්. ඒ වගේම මව වන පී.ඩබ්ලිව්. ගුණවතී වසර 4කට පෙර ජන්මාන්තරගත වෙලා තියෙනවා. ඒ මෑණියන් වහන්සේට පවුලේ නමින් මිය පරලොව යන්ට දුන්නු සියලුම මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ට තමයි මේ උදාාරතර ධර්ම දානමේ පින්කමේ අභිලාෂය වෙන්නේ. විශේෂයෙන් මේ පින්කම සිදු කරන්නේ උතුම් තිදෙනා වන අජිත් ලියනගේ පින්වත් අපේ තරුණ මහත්මයා, ලලිත් ලියනගේ තරුණ මහත්මයා, එවැගේම අමිත් ලියනගේ තරුණ මහත්මයා, ඒ අයගේ බිරින්දෑවරුන් වන විශේෂයෙන් ජන්මාන්තරගත වෙච්ච මව්පිය දෙපළගේ ඒ ඥාති ලේලීන් වන එම්.ඒ. නන්දනී පින්වත් මහත්මිය, එම්.ඒ. නාලිකා ඇතුළු දරුවන්, මුණුබුරන්, සියලුම ඥාතීන්, සියලුම අසල්වැසියන් මේ සියලු දෙනාගේම දායකත්වයෙන් මේ මහා පින්කම අද මේ නිවසේ සිදු කරා. බොහොම හොඳට බණ අහනවා. එහෙම නේද? බණ ඇහුවත් වැඩක් නෑ. ඒක හොඳට හිතේ ධාරණය කරගන්න ඕන. ධාරණය කරගත්තත් වැඩක් නෑ. ඒ අනුව ජීවිතේ ධර්මයක් එක්ක ගුණදාගෙන යන චර්යා රටාව තියෙනවා. එහෙම වෙනවා. දැන් කොයි පැත්තට නැගී හරවන්න ඕන? මා පැත්තට නැගී හරවන්න ඕන. මේ වික්ෂුවත් එක්කයි සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමස්සති. ධර්මයේ කියන්නේ කොහොමද? ධර්මයේ කියන්නේ පින්වත්නි, දැන් මේ මනුෂ්‍ය ආත්මයක් ලැබිලා තියෙනවා. මේ වික්ෂුයට ලෝකම දිනාටම පංචේන්ද්‍රියන් සක්‍රියයි නේද? ඇස් පේනවා, කන් ඇහෙනවා නේද? නහයෙන් ගන්ධය ආග්‍රහණය කරන්න පුළුවන්, දිවෙන් රස බලන්න පුළුවන්, කයින් පහස ගන්න පුළුවන්. මේවා අදහස් කරගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කොහොමද? ක්‍රමවේදයක් පෙන්වලා දුන්නා බුදුහාමුදුරුවෝ. මොකක්ද ක්‍රමවේදය? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා දිට්ඨිය පිළිපදිනවා. සම්මා දිට්ඨිය කියන්නේ කොහොමද?
දෙහිය පිටවාගෙන වැඩ කරනවා. කොහොමද? අපි ඉරියව් කීයක් පවත්වනවද? දන්නවද ඉරියව් කීයක් පවත්වනවද කියන්නේ? ඉරියව් 4ක් පවත්වනවා. උදේට නැගිට පැමිණෙනවා. නැගිටිනවා. ඇවිදිනවා. ඉඳ ගන්නවා. නිදා ගන්නවා. නේද? ඔය හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන් කරනවා. ධර්මයක් එක්ක ජීවිතේ ගොඩනගා ගන්නවා. එහෙම කෙනෙක් තමයි මේ ජන්මාන්තරගත වෙච්ච හොඳ සීය. හොඳ මාමා. එහෙම නේද? හොඳ මහණෙක් කෙනෙක්. හොඳ මාමා හොඳ පණිවිඩයක් දුන්නා ගම්ට. තමන් ඇසුරු විසුරු කරන වෙනාට තමන්ගේ ගෙදර දුවා දරුවන්ට ඥාතීන්ට හොඳ පණිවිඩයක් දුන්නා. ඉතින් ඒ නිසා ඒ පිළිවිත මාත් අනුගමනය කරන්න ඕන. අන්න එතකොට තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ. ඒ මේ ගියේ කෙනාට කරන ගෞරවයක් වෙන්නේ. එහෙම නේද? ඒ නිසා බොහෝ හොඳට අපේ මනුස්ස ආත්ම වටිනාකම අපි අවබෝධ කරගන්න ඕනේ. මනුස්ස ආත්මයක් ලබන උපත්ති ලබන්නේ හරිම දුර්ලභ. බුදුරජාණන් දේශනා කරා මා නෙමෙයි. කනක් බෑවා විසිතුරෙන් අහස්ත දකිනවා වගේ. එච්චරටම මනුස්ස ආත්ම වටිනවා. මනුෂ්‍ය කියන සත්‍යයට තමයි නිර්වාණය පටක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. වෙන කිසිම සත්ත්වලාභයකට බෑ. දේවත්වයට හිටිය සමහර දෙවිගොල්ලන්ට නාගාමි මාර්ගඵල ලැබලා දේවත්වයට පත් වෙලා තියෙන්නේ ඒ ප්‍රතිපත්ති වල මන භාවනාදී කරලා ධ්‍යාන සමාපatti ලැබලා प्रथम ध्यान, द्वितीय ध्यान, तृतीय ध्यान, चतुर्थ ध्यान, एवं शील विशुद्धि, वित्ति विशुद्धि, चित्त विशुद्धि, कंकाण मार्ग विशुद्धि, मेवागे ये विशुद्धि फल लगभग देवीगोल्लो इतना दिव्यलो समाहार विरागत मनुष्य लोकितेंगे ये गोल्लांगे කුසල් වැඩි පුණ්‍ය ශක්තිය වැඩි සමහර වෙලාවට ඒ දිව්‍ය ලෝකෙම බවුන් වඩලා දිව්‍ය ලෝකෙත් ඉන්න ධර්ම දේශනා කරන දෙවිගොල්ලෝ මේ මනුස්ස ලෝකේ වගේ මනුස්ස ලෝකෙ ගියාය තමයි දේවත්වයටපත් වෙන ධර්ම දේශනා කරනවා අන්නේ වගේ දෙවිගොල්ලන්ගේ බණ අහන දිව්‍ය ලෝකෙම රහත් වෙන දෙවිගොල්ලෝ ඉන්නවා Prakarajan Mahaselana. Arupi Prakarajan Mahaselana. Kau මේ අපි වගේම අය තමයි. මනුස්ස සත්‍ය තමයි ඒ තැන් වලට යන්නේ. මේ වගේ ප්‍රමාද නොවි අප්‍රමාදීව කුසල දහම් බඩල ධර්මයක් එක්ක ජීවිතේ ගොඩනගාගත්ත පිරිස් වගේ වලිප්පක් තියෙනවා.
යායුතු මඟ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. නොයායුතු මඟ පෙන්නලා දීලා තියෙනවා. මාර්ග දෙකක් පෙන්නලා දීලා තියෙනවා. තමන්ට කැමති මාර්ගයේ යන්න පුළුවන්. එහි පස්සට ඕනම කෙනෙකුට එන්න පුළුවන්. ඒව බලන්න. ඕපනයි කාය. විරුද්ධයි. විරුද්ධ ධර්ම. විරුද්ධ චින්තනය. විරුද්ධ දර්ශනය. පච්චත්තං වේදිතබ්බෝ. ප්‍රත්‍යක්ෂ ලෙස අර බුද්ධියක් තියෙනවා. බුද්ධිය තුළින් මේක විමර්ශනය කරලා, විතක්ක කරලා, විචාර කරලා ඒක හොඳට තමන් විසින් අධික්ෂණය කරලා තමන්ගේ බුද්ධියට බාහලා බලලා තමන් මේකේ ප්‍රතිඵල නෙලකන්නවා. අනේක තමයි පස්තරවන්තයේ ලක්ෂණය. සීලවන්තයේ ලක්ෂණය. සංසාර බය දකින කෙනාගේ ලක්ෂණය. ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන කෙනාගේ ලක්ෂණය. එහෙම කෙනෙක් තමයි මේ හොඳ මාමා. ඒ නිසා තමයි මාතෘකාවක් මංගල. මාතෘකාව වෙනස් කරා. අපමිදම් වික්ඛවේ මනුස්සානං ආයෝ. මනුෂ්‍ය කියලා කියන්නේ මනස උසස් කෙනා. මනස උසස් කෙනාගේ ලක්ෂණය තමයි තමාගේ බුද්ධිය තුළින් තමන් දකිනවා. තමන් කොතන දෙන්නේ කියලා තමන් විසින් තමන් ස්වයං නිරෝධායන කියනවා. ස්වයං විමර්ශනයේ ධර්මයක් එක්ක ජීවිතය ගොඩ ගන්න මට වැරදුනේ කොතනද? මම කොච්චර දුරට හෘද සාක්ෂියට වැඩ කරනවා. මම කොච්චර දුරට මම සමාදන් වෙන ශික්ෂාපද දැන් ශික්ෂාපද පහක් සමාදන් වුණා. එහෙම නේද? කයින් කරන කුසල් වලින් වැළකෙනවා කියලා සමාදන් වුණා. කාටද සමාදන් බුදුහාමුදුරුවන්ට? බුදුහාමුදුරුවෝ සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරනවා. බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා. සියලු දාර්ශනිකයන් අතරින් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ මේ සියලු ලෝකයන් ජයගත්තා. තල 31ේම ස්වභාවය දැක්කා. ඒ තල 31කට යන්න පුළුවන්. හැබැයි ඉතිහාස ගිය දර්ශනයක් තමයි මාර්ගයක් තමයි නිර්වාණය. නිවන් මාර්ග පහක් කරගන්නේ. එහෙනම් කුමක්ද කරන්න ඕන? ප්‍රමාද වෙනවද? අප්‍රමාදී වෙනවද? තීරණේ කාසතුරු තියෙන්නේ කාසතුරු තියෙන්නේ තමන් සතුයි. තනියම නෙවෙයි මේ කවුරුත් ආවේ ඔක්කොම එකට එකතු වෙලා ආවේ. తాවකාලික අම්බලමක් නේද මේ? දැන් මේ පියාණන් වහන්සේ මේ తాවකාලික අම්බලමක හිටියා. යාර తాවකාලික කූඩුවක් ලැබුණා. ඒ తాවකාලික අම්බලෙන් දෙන්න බොහෝ පොතට මනුෂ්‍ය ගුණ ධර්ම වර්ධනය කරගෙන මනුෂ්‍ය චර්යාව හොඳට ආදර්ශමත් විදියට තවත් කෙනෙකුට හිතසුව පිණිස තවත් කෙනෙකුගේ යහපත පිණිස වැඩ කළා මිසක් අයහපත පිණිස වැඩ කළේ නැහැ. හැම දිනකටම දෙන්න පුළුවන් උතුම් අවවාද අනුශාසන
සහෝදරියෙක් හැටියට සහෝදරයන්ට ඒ වගේම ස්වාමි පුරුෂයෙක් හැටියට ස්වාමි දියණියට දෙමව්පියන් හැටියට පියෙක් හැටියට දරුවන්ට මේ සියලු දෙනාටම ආදර්ශවත් විදිහට ජීවිතය ගොඩනගා මනුෂ්‍ය ආත්මයක් ලබන උපත්තිය ලබපු අපි අල්පේ ආවිෂයක් නෙවෙයි අවුරුදු 120ක් කියලා ඒ කාලවකවල සඳහන් කළා. නමුත් 120 නෙවෙයි දැන් උපරිම අවශ්‍ය කීයද මිනිස්යාගේ? දැන් මේ කාලවකවල වැඩිම අවුරුදු 50යි. දැන් මේ ඉතිරි පරම්පරාව ඉතිරිලා ඉන්න තරු පරම්පරාවේ ආයුෂය අවුරුදු 50යි. එන්කොදේ දහම කියන එක බැහැර කරලා අදහම කියන එක ලං කරගෙන දහම අදහම විලා අදහම දහම විලා දැන් කොතනද මම එන්නේ කියන මේ විදිහට මම අනුශාසනා කරනකොට ඉන්නත් ඇතිවෙනවා ඔය වගේ තැනකද ඉන්නේ. දැන් මම මේ බුදුහාමුදුරුවෝ බුද්ධ දර්ශනයේ අනුගමනය කරන පංචශීල ශික්ෂාපද පහ මම සමාදන් වුණා. මේක කොච්චර දුරට සමාදන් වුණා ආරක්ෂා කරන්නේ. කවුරුදන්නේ? දැන් මේ භික්ෂුව පිළිබඳව දන්නවා මේ භික්ෂුව. මේ හිතට බොරු කරන්න බෑ. කුසල් කරන්න අකුසල් කරන්න මුල් වෙන හිත. එතකොට මේ හිත දමනය කරගන්න දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. හිත දමනය වෙනවා නම් තමයි අර කය මේ කාය කියන්නේ ක්‍රියාව කය දමනය වෙන්නේ. කයට සම්බන්ධයි නේද මේ පංචේන්ද්‍රිය? එහෙම නේද? සම්බන්ධයි. අයින් දකින්න පුළුවන් මොනවද? රූප. එතකොට මේ ඇහැ ආදාන කරගෙන රූප බුදුහාමුදුරුවෝ අපිට බලන්න කිව්වා. ඒක යථාර්ථය දකින්න කිව්වා. කන ආදාන කරගෙන ශබ්දහා. නාසය ආදාන කරගෙන ගන්ධය ආදාන කරා. දිව ආධාර කරගෙන රසය භුක්ති විඳින. කය ආධාර කරගෙන පහස ගන්න. මේව ලබන කියන්නේ මොන පින්කසල් කරපු නිසා යෝතේලික. උසතකට තබාගන්නේ. ඉගලට කොයයි ඉන්නේ. ඉහළින් ඉහළට යන උසක්ක පහසට තියෙන හොඳද? පහළට හරයන්නේ. පාලකයන්නේ ධර්මයත් එක්ක ජීවිතය ගොඩනගා ගන්නවා. හරියට සාක්ෂි දෙකම වැඩ කරනවා. සමාදන් වෙච්ච ශික්ෂාපද පහ නිතිපන්සේ පොය අටසේ. අටසේ පොය දවසනේ ගන්න. ඒක පොය දවසට සීමා කරන්න ඕනේ. ගෙදරක් පුළුවන් පන්සලක් කරගන්න. ගෙදරක් පුළුවන් අට්ඨාන උපෝසථයේ සමාදන් වෙන්න. පංචශීලයේ සමාදන් වෙන්න. තමන්ට ප්‍රතිඥාවක් දීලා. තම කයින් කරන අකුසල වලින් බැහැර වෙනවා. එමෙන්න වෙනවා. කාලගහත්තේ. කාලගහත්තේ මම වැලකීලා සිටිනවා. එහෙම වැලකීලා සිටිනවා නම් අපිට පුළුවන් ද භූමිය එක්ක මරන්න පුළුවන්. දැන් ඒක තමයි බලන්න ඕන. තමන් විසින් තමන්ව දකින්න ඕන. තමන්ගේ බුද්ධිය නෙවෙයි. ඒ වගේ
කයින් කරන අනිත් එක තමයි අදත්තාදානයි. හොරකම් කරනවා. මොන වගේ විදිහකටද මම මේ ක්‍රියාකාරකම් සිදු කරන්නේ? ඊළඟට පරදාර සේවනය කයින් කරනවා. ස්ත්‍රී පුරුෂයන්ට වශී වෙන ප්‍රභාවයක් මායя දෙන්නේ. පුරුෂයා ස්ත්‍රියට වශී කරනකොට මායාවේ අන්තිම තොරතුර. මායාවේ එකම තොරතුර තමයි මේ ස්ත්‍රිය පුරුෂයාට වශී කරන්නේ, පුරුෂයා ස්ත්‍රියට වශී කරන්නේ. ඒ අනුව තමයි මේ භික්ෂුවක් මේ සංස්කාර. ඔබ හැමදේම මායාව හරි ප්‍රබලයි. මායාවේ වශයෙන් ඉන්නේ අපි කවුරුද? හරියට කඩුව අමෝරාගත්ත බඩකෙක් වගේ. ඒක මාන බන්ධනෙන් නිදහස් වෙන පිළිවෙතක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මාන බන්ධනෙන් නිදහස් වෙන්න නම් අර මම මුලින්ම අනුශාසනා කළේ සම්මා දිට්ඨිය තුළ ඉන්න ඕන. තමන් විසින් තමන්ව දකින්න ඕන. තමන්ගේ ජීවිතේ සෑම දිනක් එක්කම සම්බන්ධකම් පවත්වන්න. එදිනෙදා ජීවිතයේ තමන්ගේ සියලු ක්‍රියාකාරකම් දැකියාවල් කරන්න ඕන. එහෙම නේද? මොන හරි දෙයක් කරන්නේ යහපත් දෙයක්. අයහපත් දෙයක් නෙවෙයි. අර සමාජන් වෙච්ච ශික්ෂාපද පහ නොකඩින ආකාරයට. කයින් කරන අකුසල් වලින් බැහැරෙනවා කියලා අනිෂ්ඨානයක් ඇති කර ගන්නවා. ජීවිතේ ගියා මම මේ සමාජන් වෙච්ච ශික්ෂාපද කඩන් ගියා. එතකොට තමයි ඒකේ වචනට සීමා නොකර ඒ පිළිවෙත තුළින් තමන්ගේ හිත දමනය කරගන්න. හිත ඇවිල්ලා කුණු වලකෙක් වගේ. හිත ඇවිල්ලා හැමතිස්සෙම විවිධ ආකාරයේ මතවලට එල්බගෙන විවිධ දේවල් හරහා මානෙගේ වදකට ගන්න මානෙ උත්සාහ ගන්න. මොකද පෙර සංසාරේ තියෙන මේ වික්ෂේපන උදාහරණයක් එක කරනවා. ඒ සංසාර පුරුද්ද තමයි ඉස්සරහට නැවත අල්ලු කරලා දෙන්නේ. මොකක්ද ඒකට කියන්නේ? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ සංයෝජන ධර්ම 10 ප්‍රධානම සංයෝජන ධර්ම. මේ සංසාරේ පරිසරන සංයෝජන ධර්ම 10ක් තියෙනවා. ඒකේ ප්‍රධානම එක තමයි සක්කාය දිට්ඨිය. ඒ මොකක්ද? නිට්ටයයි සුඛයි ආත්මයි. දැන් මෙතනද මං ඉන්නේ. මම මගේ ආත්මය. එතන තියෙන්නේ මොකද්ද? මනසත්. එතන තියෙන්නේ මොකද්ද? ලෝභය කැමැත්තට ඇලෙනවා. අන්න ලෝභය. අකමැත්තට ගැටෙනවා. අන්න දේශේ. මොකක් නිසාද? මෝහය නිසා. මේ අවිද්‍යාව නිසා. මේ මුලාව නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? නුඹලාව කටයුතු කරන්න. නුඹලාව කටයුතු කරන මාවත බුදුහාමුදුරුවෝ ඕමකට ප්‍රභාෂ්‍ය විදියට පෙන්නලා දෙනවා. ඒ බුදුහාමුදුරුවෝගේ ශ්‍රී මුඛ දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ තමන් තුළින් තමුන්ගේ බුද්ධි හදාර කරගෙන තමුණු විමර්ශනය කරනවා. සුණාත ධාරයේ චරත ධම්මේ ධර්මයත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න ඕන. අන්න එතකොට තමයි තමන්ට බොහෝ ප්‍රභාස්වර විදියට ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ශක්තියක් මතු කරගෙන කීයක් වගේ. අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙන්නේ. අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරේ දේශනා කරන්නේ. අපෝනිදා මික්කේ මනුස්සානං ආයෝ ගමනීයෝ සම්පරායෝ මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක එක්තරා නැවතුම් පුළක්. දැන් බුදුහාමුදුරේ දේශනා කරන්නේ මොකක්ද? කත්තබ්බං කුසල
තමන්ගේ ජීවිතේ ධර්මයත් එක්ක ගොඩනගාගෙන යන්න. තමන්ගේ දිනදා ජීවිතේ ධර්මයත් එක්ක තමන් ගොඩනගාගෙන යනවා නම් ධර්මයේ ඒ පිළිවෙත හොඳට අනුගමනය කරමින් ධර්මයට අනුව ජීවිතය ගොඩනගා ගන්නවා නම් අර ශික්ෂාපද පහ මොකද ආරක්ෂා කරන්න. වචනයෙන් කරන කුසල කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මුසාවාද, පරුසාවාච, සංකප්ප, ප්‍රසදාවාච. දැන් මොන වගේ අකුසල්ද මම වචනයෙන් සිදු කළේ? ඒක දන්නේ කවුද? තමන්ද ගන්න. එක බොරුවක් ඇත්ත කරන්න. තා බොරු කීයක් කියන්නේ? එතකොට ඒ බොරුව තමන් කියනකොට මේ හිත මොකද්ද කියන්නේ? හිතට බොරු කරන්න බෑ. කාට බොරු කරන්නේ? හිත කියන හිත වලදේනවා නේද? මේ බොරුවක් කියන්නේ. ඒ වගේම තමයි කයින් කරන අකුසල ජීවිතයක් හානි කරන තමන් ඉස්සර තමන්ගේ ජීවිතේ තමන්ගේ ප්‍රාණය ඝාතනය කරගෙන තමයි තවත් කෙනෙකුගේ ප්‍රාණය ඝාතනය කරගන්නේ. එහෙම නෙමෙයි. තරහෙන් පුළුවන් මధుරෙක්වත් මරන්න. තරහෙන් නැතු සතුටෙන් පුළුවන් මధుරෙක් මරන්න. තරහ යනවානේ. තරහ යනවා ඒ කියන්නේ හිතේ බයක් ඇති වෙනවා. ඩෙන්ගු මාරය කියන්නේ. නේද? එහෙම නේද? එතකොට අපි නිකම්ම යන්නේ. තමන් ඒ වලේ වැටිලා තවත් කෙනෙක් වලේ වට්ටවන. ඒ වගේම තමයි හොරකම. තමන්ගේ හිතට හොර කරගෙන තවත් කෙනෙක් ගියක් හොරකම් කරනවා. තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරුව තමන්ගේ වලේ වැටිලා තමන්ගේ ආශාව ඉෂ්ට කරගන්න. ස්වාමි පුරුෂයා සමහර වෙලාවට ස්වාමි දියණි එහෙම කතා කරනකොට ඕන තරම් අද මේ ලෝකේ තියෙනවානේ. හැඟීම් පාලනය කරගන්න බැරුව. අනේක මොකද දහම කියන එක පැත්තකට දාලා. අදහම කියන එක නරක කරගෙන. හැඟීම් වලට බාහිර වෙලා. ඒකට හරියට ප්‍රවණතාවක දැන්නේ කාම ලෝකෙ ක්‍රියාත්මක වෙන මොහොත වැඩි දියුණු වෙලා තියෙනවා. මොහොත දේශනා කළා. කලියුගේ මේ වගේ දේවල් සිදුවෙනවා කියලා. අර කීනදාසේ බුදුහාමුදුරන් ඉස්සරහට මහරජ ඔබතුමාගේ කාලේ මේ කලියුගේ මේ දේවල් දෙයක් සිදු වෙනවා. දැන් මේක තමයි සිදු වෙන්නේ. ඒ නිසා සංසාරේ හරිවයි. ඔය ඉතුරු අපේන කියන්නේ වයස් සීමාවක් නැහැ. ලෙඩහැදේ. ಜಾති ભેදයක් නැහැ ලෙඩවලට. ආගම් ભેදයක් නැහැ. මේ ලෝකේ අහකට පෙනෙන ඉනිකුණන් ඉඳලා සිල් සත්‍යයන්ට මේ රෝගකාරකයන් වයසට යනවා වගේම රෝගකාරකයන් දුරු වෙනවා. මේක අවබෝධ කරගන්න. මේ මනුස්සයාගේ සත්‍යය. මනුස්සයා එච්චරම මනුස්සාත්මය ඉතරයි. මනුස්ස කියන්නේ මනස උසස් කෙනා. එහෙනම් මේක අවබෝධ කරගෙන තමන්ගේ ඒ කයින් කරන කුසල ඒ වගේම වචනයෙන් කරන කුසල තමන් සමාදන් වුණා නම් දුවන්තර උත්සාහයක් ගන්න ඕන. ඒ සමාදන් වෙච්ච ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ධර්මයට ජීවිතය ගොඩනගා ගන්න. ඊළඟට සිත කියන මොනවද? ලෝභයයි, ද්වේෂයයි. මේක තමයි අර මම වගේ ආත්මය කියන විද්‍යාවට ගොදුරු වෙලා මේ වික්ෂුව ඔය ගොදුරට අහුණා. ඔය අගාවේ හිටියා. ඒ වැටිච්ච වල දකින්නකොට මම කොච්චර මොනවා වෙලාද මේ ඇවිල්ලා තියෙන්නේ. මම කොච්චර දුකක් විඳද මේ අගාවේ. එහෙනම් මම වැටිච්ච මේ අගාදෙට
තවත් කෙනෙක් වැටෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මේකේ බය පෙන්නලා දෙන්න ඕන. එහෙනම් මේකට නොදී ඒ කියන්නේ සතර අපායට නොදී මේ ලැබුණු මනුස්සාගේ වටිනාකම අවබෝධ කරගන්න. අගුණ අදහම් දුරු කරගෙන ගුණධර්ම වඩා වර්ධනය කරගෙන ධර්මයත් එක්ක ජීවිතය ගොඩනගා ගන්න ඕන. අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුදු සරණයන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු ශ්‍රී සද්ධර්මය සරණය ඒ ධර්මයේ අහන බුදුහාමුදුරුවන්ගේ ඒ ශ්‍රී සද්ධර්මයේ අහලා ඒ මහා රහත් භාවයට පත් වුණා වූ ආර්ය මහා සංඝ රත්නයේ සරණය ත්‍රිවිධ රත්නයේ සරණය ශ්‍රාවකයාගේ ලක්ෂණය ජීවිතේ පූජා කරන බුදුහාමුදුරුවන්ට ධර්ම රත්නයේ ආර්ය මහා සංඝ රත්නයේ නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝමි පරමං නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝමි පරමං නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝමි පරමං තමන්ගේ ලැබුණු මේ සර සම්පත්තිය සහිත මනුස්ස ආත්මේ වටිනාකම අවබෝධ කරගන්න. ධර්මයක් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න. ඔය ශරීර පොදුව තමන්ට පුළුවන් කමතකන කරගන්න. බැරිද? කරන්න බැරිද? දැන් මේ පිළිඳු වයස නේද? ලදරු වයසට පස්සේ මේ කවුරුත් ඒ තත්ත්වයට පත් වෙලා නැද්ද? කලලයක් හැටියට නේද මේ වික්ෂුවක් ඔබ හැමදෙනාම මව කුසේ බිහිවුනේ? මවගේ පියාගේ එකතුනේ කලලයක් හැටියට. ඒ පෙර සම්බන්ධතාවක් තිබිච්ච නිසා දැන් මේකට බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද? උපත සමග මරණය. උපතයි මරණය දෙක එකට සිදු වෙනවා. ඒක බුදුහාමුදුරු දේශනා කරනවා එක්ෂණික මරණය. මෙක්ෂණික මරණය බුදුහාමුදුරු දකින්නේ ප්‍රඥාවන්ත තමන්ගේ බුද්ධිය මුහුණා යන්නේ තමන්ගේ මේ ශරීරයේ බිලිඳු වයස, ලදරු වයස, බහතෝරන වයස තමයි අවුරුදු 3 4 5 6 7 ඒ ඉස්සතාව කියන්නේ කවුද? අවුරුදු 7 බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මොකක්ද උනේ? දහපාතල් කියන්නේ විසාකාව අවුරුදු 7 මොකද උනේ විසාකාව? සෝවාන් මාර්ග ඵල කොටලා දේශනා කරනවා. සෝවාන් මාර්ග ඵල. ඒ වගේ තවත් කෙනෙක් ඉන්නවා. සෝපාක, සුවිනීත. පෙර සංසාරේ මේ වගේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ ධර්මයත් එක්ක ගොඩනගාගෙන ආපු ඒ පුණ්‍ය ශක්තිය තමයි ඉස්සරහට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනකොට ඒ කුසලයේ ඉස්මතු වෙලා සෝවාන් මාර්ග. අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ හොඳ සීය. හොඳ මාම. හොඳ ආත්මයක් යටතියි. එයා හොඳ ආත්මික ඉන්නවා. එනිසා ඒක දරුවන් හැටියට, ඥාතිවරුන් හැටියට, අසංගතයන් හැටියට අපට හොඳ ආදර්ශයක්, අපට හොඳ මාර්ගයක් ඒක අපි අනුගමනය කරන අපේ මේ මනුෂ්‍ය ජීවිතයේ කොමකින් කොමන විදිහට කෙලවර වේද කියලා කියන්න පුළුවන්. හරියට බුදුහාමුදුරුවෝ දේශනා කරන ජීවිතේ උපමාවක් වෙනවා. රූපයේ පිළිපිලි විදි යන එක.
දැන් බලන්නකො මම එක්ෂණික මරණය කියලා සඳහන් කළේ. උපසායි මරණය දෙක එකට සිදු වෙන්නේ අසතිල්ලන් ගහන ශරීරය තුළ චිත්තක්ෂණ 17කට වඩා වේගෙන් මේ සියලු දේවල් ඡේදනවා. චිත්ත වේගය කාය කියන්නේ ක්‍රියාවක්. ඒ නිසා මේ අවබෝධය තිබුණා නම් මේක වටහා ගත්තා නම් මොනිචි අකුසලයක් කරන්නේ මේකේ අවබෝධය වර්ධනය වෙන්නේ මේකින් තුන ලෝකයක් නැහැ කරන්නේ. මේ ලබන සැපය තරම් සැපයක් බාහිරින් ලබා ගන්න බැහැ. බාහිරින් ලබා ගන්න සැප සදාකාලිකද? සැප කෙලවර දුක. නමුත් මේ මුතුන් ධම්මාන ධර්ම ප්‍රතිපත්ති තුළ පිළිවෙත් කරන ලබා ගන්න සැපේ සදාකාලිකයි. තමා පසුපසෙන් සැමරෙල්ලෙන්නේ තමගේ කල්යාණ මිත්‍රය ඇටියට තමනුත් ඉන්නවා සෑම මොහොතකදී. බාහිරින් කල්යාණ මිත්‍ර හොයන්න පුළුවන් අපිට. හිතන්න බලන්න බාහිරින් කල්යාණ මිත්‍ර මොකද එක එක්කෙනාගේ ගති ලක්ෂණ විවිධයි. විවිධ ස්වභාව පුරුෂය අතර ගත්ත සම්මුතියට දෙන්නේ පරමාර්ථ පැත්තේ ගිය තනියම න්යාය එහෙම නේද? දැන් මේ පියාණන් වහන්සේ මේ නෑනියන් වහන්සේ මේ දෙපළ තනියම ඇවිල්ලා පෙර සම්බන්ධකම තිබිච්ච නිසා ස්වාමි පුරුෂයා ස්වාමි දෙන්නේ හැටියට එකතු වුණා ආවාහන කරන ධර්ම දෙකුවා. මෙන්න සංසාරේ නැවතුම් පොල්කින්දලා මේ අමරලින් ගියා. ඒක කට පොදුයි. මේක ලෝක පොදු ධර්ම තමයි. මේක වෙන්නේ කලාද? මෙන්න කලාද? එහෙමත් නැත්නම් අපි විතරම පාවිච්චි කරනවානේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ඕර්ගාන විරදනේ. විරදනේ වතක් කියන්නේ මොන වෙලාවටද? මොන වෙලාවටද? ඕර්ගාන වෙලාවටද? ඕර්ගාන අවශ්‍ය වෙනවා නම් විරදනේ වතක්. ඒ වගේම මේ පංචශීල සමාදන් වෙච්ච ශික්ෂා පද. සමාදන් වුණා මෙතනින් අනිත් පැත්තෙන් පිටකලා. එහෙමද? ඒ සමාදන් වෙච්ච ශික්ෂා පද පහ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ එකතු කරගෙන තමන් ඒ ශරීරාකාර යෙදුනද? ටිකක් තමන්ගේ පැත්තට ඇගිලි හරවල බලන්න. ඒ විශ්වාසයක් කියන්නේ මේ වික්ෂුව සමාදන් වෙන ඒ ප්‍රතිපත්ති ඒ පෝරණය කරන ප්‍රතිපත්ති ඒ විදිහට ක්‍රියාත්මක කරොත් තමයි මේ වික්ෂුවට ඒ උතුම් නිර්වාණ මාර්ග ප්‍රකට කරගන්න ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න ඒ සැපේ මතු කරගන්න පුළුවන් නේ. කකුල ඇදෙන්න ගිහිල්ලා කකුල පැටියට යන ජීවිත හරියන්නේ නැහැ. කකුල පැටියක් ගන්න මේ විදිය. දැන් මේ ගෙදර මේ පියාණන් වහන්සේ සම්මුතිය. එතුමා හොඳ චරිතාකාරී කෙනෙක්. උපාසක මහත්තයෙක්. උපාසකෙක් හැටියට ඒකේ වචනයේ සීමා නොකර වචනේ පරිසමයක් තියෙනවා. ඒ සමාජයේ කරන්නේ ආගමක ඉත කරවි දහමක ලැබි හොඳ පිළිවෙලක් කරවන්නේ කරපු උතුම් මනුෂ්‍ය රත්නය ඒ නිසා මේක කල්පනා කරලා මේ తాවකාලික වින්දනයක් නිසා අද මා විසින් මා එක්ක මේ කිව්වේ ඔබ හැමදෙනාම කල්පනා කරලා බලන්න. කොයි පැත්තෙන්ද මම හෘද සාක්ෂියට විරුද්ධ මොන දේවල් කයින් කරන අකුසල් සිදු කළා වචනින් කරන අකුසල් සිදු කළා
සිතට මොන වගේ දේවල්ද ආවේ කියලා. ඒවා තමන් විසින් නුවණින් කල්පනා කරනවා. ඒ කියන්නේ මනසට බැහැර කරන්න ඕන. මනස තුළ තියෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. නිත්‍ය සුඛ ආත්ම ඒක බැහැර කරලා නැදට පාදා ගන්නවා. නැදට කියන්නේ මොකක්ද? අනිත්‍යයි. උදාහරණ අනිත්‍ය නැද්ද මේ කිසි දෙයක්? දැන් මේ වචනේ මේ භික්ෂුව මේ පිට කරන මේ වචනේ මේ ක්ෂණය තුල මේක උදලට සමාධි සෝයෙන් යුතුව මේ කරන දේශනාව සිද්ධ කරන ශක්ති ප්‍රමාණය නිරුද්ධ භාවය මේ වචනේ නිරුද්ධ භාවය අසපිල්ලන් ගහන ක්ෂණය තුල ඒ නිරුද්ධ වෙන හා සමානව මේක නිරුද්ධ වෙන එක දකින්න පුළුවන්. ඒක ඔයත්තන්ට පුළුවන්. ඔයත්තන්ට මේ මිනිස්සෙක් මේ වික්ෂුවක්. දැන් බලන්නකෝ තිරිසන් ලෝකේ තිරිසන් සත්තු කොච්චර හොදට ඒ ගිහි මිනිස්සයා කියන සත්‍යයේ දේවල් වලට අවලංගු වෙලා එයා කොච්චර හොඳ ලස්සනට යාගේ ඒ කටයුතු මිනිස්යන් විසින් කරන දේවල් එයා කරලා දෙනවා සත්‍ය. ඒක තියෙනවා. වතුරේ කරගෙන බලන්න. මොන සතාට හැම සතාම මනුස්ස සත්‍යයට කරන්න පුළුවන් දේවල් අර තිරිසන් සත්‍ය බලනකො ඒ තිරිසන් සත්‍යයේ කොච්චර මේකක් තියෙනවා බුද්ධි බාල වුණාට එයාට කොච්චර ඒ හැකියාවක් තියෙනවා. ඒ මනුස්සය කියන්නේ තිරිසන් සත්තුද ඉගෙනම කියනවා. එහෙනම් තිරිසන් සත්තුන්ට ඒ වගේ දේවල් කරන ඇයි මනුස්සයට කරන්නේ? වැරදිලා නේද? නැවතත් වරද්ද ගන්නවද? නැවතත් ඔය විදිහට කරගෙන යනවද? එහෙනම් මේක කල්පනා කරන්න. කල්පනා කරන්න. සෑම මොහොතකදීම බුදුහාමුදුරු දේශනා කරනවා. කත්තබ්බ කුසල චරිතබ්බං භ්‍රමචර්ය. අභ්‍රමචර්යාවෙන් බැහැගෙන ඕන. කායින් කරන කුසල, වචනයෙන් කරන කුසල, සිතින් කරන කුසල 10ක් තියෙනවා. ඒ 10න් බැහැරගෙන සමාදන් වෙච්ච ශික්ෂාපද පහ අඩුම කරගෙන ඒකත් ආරක්ෂා කරගෙන ලබදෙන් සතුටු වෙයි. දැන් මේ පරිභෝජනය කරන සියලු දේවල් අඳුමක් කරගෙන බලන්න. ගන්නකොට හරිම ප්‍රියයි ලස්සනයි. නමුත් ඒ ප්‍රිය භාවය සදාකල් තියෙනවද? මුළු විගන්නකොට හරි ආසයි නේද? හරි ආසයි. ඊළඟට තියෙන කැරක්ටර් කියන එක ඒකට තියෙන ලෙන්ගතුකම ඉරිලා යනවා. උන්වගේ තමයි අපි පරිභෝජනය කරන. ඇල්පෙක් තියෙන සියලුම දේවල් අනිත්‍යයි. මේ සැප කෙලවර දුක. සැප කෙලවර දුක. එහෙනම් මේක තිබුණ තත්ත්වයෙන් අන්‍ය තත්ත්වයකට පත් වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ශරීර කෝඩුවකට කලකාන කරගන්න තියෙන අනේ කියන්නේ. ඔය පරිභෝජන නඩත්තුව දිනවන හැමදාම ශරීර කෝඩුව. එක දවසක් වගේ දින්න පුළුවන්. පුළුවන්ද? යෝක පාරකවන්න උදේට නැකිට පෙරදුරේ ඉඳලා මොන දේවල් කරනවද? ඩක්ටි කරවලින්ද නේද? අර කබඩියේ නේද? ඒ ඔක්කොම සුද්ධ කරන්නේ ඔය කරන වැඩේ සිහියෙන් කරන්න බැරිද? කාගෙන්වත් බාධාවක් තියෙන එක කරන්නේ? කවුරුත් එපා කියනවද? සිහියෙන් මොකද කරන්නේ? කරනවද නෑ නේද? අද ඉඳලා කරන්න ඕනේ. හරි ප්‍රායෝගිකයි මේ බුදුහාමුදුරුවෝ. හරිම ප්‍රභාස්වරයි. හරි ගම්භීරයි. දත්තික වදිනකොට සිහියෙන් මනින්ද. හිත සිහියෙන් දකින්නකොට සිහියෙන් එක කරනකොට තමයි හිත කියන්නේ අනේ මම හිත කියන්නේ.
ඒ වගේ සමහර නිමිති එන්න පුළුවන් සමහරකට අතීතයේ වෙච්ච දේවල් ඒ වගේම අනාගතයේ වෙන දේවල් ඒ සියලු දේවල් තමයි දකින්නවා හැබැයි සිහියෙන් කරකත් කරනවා එතකොට ක්‍රමානුකූලව ඒක තමන් පුරු වේගෙන යනකොට තමන් හැම දෙයක්ම කරන්න සිහිය කැමති කරන්නේ සිහිය එහෙම කරනකොට දැන් සිහියෙන් කරන ඉන්නවද බලන්න සමහර අය ඉන්නේ බස් එකකට දාගෙන ඉන්න ටීවී එකකට ඉන්න පොස්ටි බලනකොට තමයි එක මනෝ කල්පිත ජවනිකාවල් බලනකොට කොහොමද බලන්නේ ඊනා වේවි අරක දිහා බලලා සමහරවිට ඒකට වැටෙනවා සති එකක් කරනවා දැන්නේ එහෙමද කෑම කන්නේ කෑමට ගවු කරනවා කෑමට ගවු කරනවා වලිත්වන කෑම කියන්නේ මේ ලෝකේ කවුරුත් මේ ඉපදිච්ච මොහොතේ ඉඳලා මේ පොළොව ආධාර කරගෙන තමයි ජීවත් වෙන්නේ හොඳයි නැද්ද පොළොවෙන් නේද මේ ගස් හැදෙන්නේ මේ ගස් කාලෙද මේ මස් ශරීරය හැදෙන්නේ වෙන්නේ මේ පොළොවෙන් නේද ඇල්පෙන දිනවල මේ පරිභෝජනය කරන සියලුම දේවල් නිර්මාණය තියෙන්නේ ටිකක් හිතලා බලන්නකො පොඩ්ඩක් ඔය අනවශ්‍ය දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව ධර්මයත් එක්ක ජීවිතේ කරලා බලන්න මේ හැම දෙයක්ම පරිභෝජනය කරන ඇල්පෙන්නේ බැලුවා කවුද නිර්මාණය කරන්නේ දෙවියන්ද කවුද මනුෂ්‍ය කවුරු තනියම ඇවිල්ලා එකට සම්බන්ධකම් පවත්වලා අන්‍යෝන්‍ය සුවදතාවේ කට තනියම ජීවත් වෙන්න බෑ මේ ජීවත් වෙන්න බෑ කවුරු එකතු වෙන්න ඕන ඒකතු වෙන්න ඕන ඒ සම්බන්ධකම් පවත්වන්න අර විදිහට ධර්මයත් එක්ක එතකොට තමයි හරි යහපත් විදිහට අප්‍රමාදීව කටයුතු කරන්න උත්සාහ ගන්න කෙනා මේ ධර්මීය ආධාර කරගෙන තමන්ගේ ජීවන රටාව බොහොම ප්‍රභාෂිත විදිහට කියන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධම්මෝ හරිනක්ති ධර්මචාරී ඕනම ප්‍රශ්නයක කාර්යයක් පිළිබඳව කියන්න ඕනේ තමන් තේන බුද්ධිය තමන්ට ඒකට විසඳු ඒකට අවශ්‍ය කරන සියලු මාර්ගය තමන්ට හැදෙනවා තමන්ගේම බුද්ධිය තුළින් මේක ගටන්න මේ පිළිවෙත අනුගමනය කරන්න හරිම ප්‍රභාෂර විදිය තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් අන්න එතකොට මේ පරිභෝජනය කරන සියලුම දේවල් යථා ස්වභාවිකව අවබෝධ කරගෙනයි පරිභෝජනය කරන්නේ නැදස පහදාගෙන. එතන කියන්නේ මොකක්ද? අලෝභ, අදේශ, අමෝහ. ඒකෙන් වතුනේ මොකක්ද? නැදස තුල ක්‍රියාත්මක වෙන්න ප්‍රඥා ඇස තමයි මොදු වෙන්නේ. අනේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ධම්මෝ හරි රක්කති ධර්මචාරය. තමන්ගේ ගැළවීම තියෙන තමන් ළඟයි. ගැළවීම මානසික බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. ඒක සුද්ධ කරගෙන යනවා තමන් සුද්ධ කරන්න තමන්ගේ සියලුම දේවල් අසුද්ධ තැන් බැහැර වෙනවා සුද්ධ බහරටපත් වෙනවා. අකුසල බැහැර වෙන්න කුසලයේ වර්ධනය වෙනවා. උපර කුසල වර්ධනය වෙනවා. නූපර කුසල උපරිම අවතව තමන්ට ශක්තිය වතු වෙනවා. අවශ්‍ය විදිහට උපන්න කුසල යට යනවා. නූපන්න කුසල උපදින විදිහ. මොකද සම්මා දිට්ඨිය වගේම සම්මා සංකප්පය තුළ පිටේතුවා. අන්න එතන තමයි නෙක්ඛම්ම සංකල්ප. මෙතෙක් කල් අපි ආවේ අර සක්කාය දිට්ඨියට ගොදුරු වෙලා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න කොහොමද?
විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකය ප්‍රහාණය කරන්න ඕන. ඒක මානව බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. සීලබ්බත පරමාර්ථ. වැරදි දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටිය. එක දෘෂ්ටිගතව සමහර වෙලාවට මේ විචුව ඔය එක මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙලා ඉන්න තියෙන මේ සංසාරය. ඒ ආපු නිසා මේ වික්ෂුවත් මේ සංසාරය. ඔබ හැදෙනවත් එහෙම. එනිසා මායාවේ වටකිනුත් බැහැර වෙන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෝනේ. බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකේ ජීවක වෛද්‍යවරේ. මේ වෛද්‍යවරගේ ඔසුව පාණය කරන කෙනා හැම තිස්සම බුදුහාමුදුරුවෝ දේශනා කරේ මා සරණ යන භික්ෂුව, මා සරණ යන භික්ෂුණිය, මා සරණ යන උපාසකයා, මා සරණ යන උපාසිකා. එනිසා මම කොතනද ඉන්නේ කියලා මා තුලින් මා දකිනවා. එහෙම නේද? එහෙම තමයි ජීවිතය ගොඩනගා ගන්න ඕන. අන්ත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. නත්ති ජාතස්ස අමරණං. නොමරණ කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඉන්නවද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ මරණය මරලා ජය ගන්න. මරණය මරලා ජය ගන්නවා කියන්නේ නැවත මව කුසකත නේන ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මෙන්න මේක තමයි අපි මතු කරගන්න ඕනේ. ඒ සමහරවල් නැරෙනවා කියනකොට බයයි. එහෙම එක ශක්තිය ලෙඩ වෙනවාට බය. නමුත් ලෙඩ වෙන්නේ ඉන්නවද? අර මම මුලින් සඳහන් කළේ ඔය ශරීර පූර්ව කමඨහන කරගන්න තියෙනවා. ඒක පොඩි භාවනාවකින් මෙනෙහි කරන්න පුළුවන්. ඇහැට ප්‍රියයි, නාසයට සුවඳයි, දිවට රසයි, කායට අවශ්‍යයි කියලා ගත්තට පිළිකුරක් එහෙම දැනුනොත් එහෙම ඒ රසය නිකන් අභිලෂයක් මොකද වෙන්නේ? දානවා එළියට. බලන්න පුළුවන් නේ ඉතින් අපෝ අර තේරෙනා ස්වභාවය කියලා තියෙනවා. අන්න යාකින්ච සමුදය ධම්මං සම්බත්තා නිරෝධ ධම්මං. අසපිල්ල ගහන ශරීර තුල වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ තමයි වෙනස් වීම. එන මේක රකින්න පුළුවන් නේද? මේක සුභවාදී ධර්මයක් නෙවෙයි. මේක හරි ධනාත්මක දර්ශනය ආදරවත් නෙවෙයි. ඒක හරි ධනාත්මක දර්ශනයයි පාක්ෂික ඒව ලෝකනයිකයි. නියුත් පච්චත්තම් වේදිකාවෝ ප්‍රත්‍යක්ෂික තමයි මේක අවබෝධ කරගන්න පුළුවන්. විකෘති ඥානෙ විකෘති කියන්නේ විඥානේ මායාකාරය. මායාකාරයේ දැලී පැටලෙන්නේ නැතුව මේ උතුම් පිළිවෙත අනුගමනය කරලා මේ සැඩ පහර ජය ගන්න. මේ සැඩ පහර ජය ගන්න මාර්ගතුතු පාදෝ කොහොමද කරන්නේ? අක්කාරී තීව්‍ර ප්‍රහාරය කරන්න පුළුවන් නම් ඒකම විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුල සක්කාදිට්ඨි කියන ප්‍රධාන සංයෝජන කරනවා අර්ථවලිකම ප්‍රහාරය වෙනවා. එකක් කරගත්තා. ඒක කරගත්තා නම් තමයි පුළුවන්. තමන් විසින් වහගත්ත නිවන වෙන කවුරුත් නිවන වෙන්නේ නැහැ. කවුරුත් නිවන වෙන්නේ. කවුරුත් වෙනවද? නෑ. තමන් විසින්මයි අර මොනවා වෙලා ආවේ. අවිද්‍යාව කියන ඕකේ අහුවෙලා. එහෙනම් තමන් විසින් වහගත්ත නිවන තමන් විසින්මයි මේක උද්දීපනය කරන්න ඕන. කාමච්ඡන්දේ කාමයේ තියෙන කැමැත්ත. දැන් බලන්න කාමච්ඡන්දේ කියවම මොන පැත්තෙන්ද මේ පංචේන්ද්‍රියන් වල මගේ කැමැත්ත වැඩි? ඒක තමයි නේද දන්නේ. මොන වගේ දුර්ලභකන්ද මානක තියෙන කියලා තමයි නේද දන්නේ. ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න බැරුණා ව්‍යාපාරය. සබහායනකොට තමයි නේද දන්නේ. තරහ වර්ධනය කරගන්නද තරහව ඒකේ භයංකාරත්වය වටහාගෙන තරහ ගන්න නැතුව ඒක හිත පාලනය කරගෙන
සෞම්‍ය වශයෙන් සමාදන් කියලා තීරණය කාටද තියෙන්නේ? ඊළඟට කුසලයට වඩා අකුසලයේ තමයි එන්නේ කරා. පංචශීල ශික්ෂා කරනවා මම මුලින්ම සඳහන් කළේ. ඒක වචන සීමා නොකර තමන් ඒක වචනේ පරිසමාර්ථයෙන් ප්‍රායෝගිකව තමන් ජීවිතයට බද්ධ කරගෙන ජීවිතයේ ගෙනියනවා අන්න ඒක තීන්දුවේ ප්‍රහාණය කරන්න පුළුවන්. ඊළඟ උද්දච්ච කුච්ච සිත විශ්ලේෂණය කරනවා. මොන හේතුවක් නිසාද සිත විසිරෙන්නේ? ඒ සියලු දේවල් තමයි දන්නේ. මේ භික්ෂුව විසින් දාන මේ භික්ෂුව කොතනද ඉන්නේ කියලා. කොයි වගේ පිළිවෙතක්ද දැන් ඔබ හරදෙනා විසින් දාන තම විසින් තම කොතනද ඉන්නේ මොනවද කරන්නේ මොන වගේ ක්‍රියාදාමයක්ද මගෙන් සිදුවෙන්නේ මම කොච්චර අවස්ථාවාදී වෙලාද මම කොච්චර මේ කයින් කරන අකුසල් වලින් මම මිදිලාද නැත්නම් අකුසල් කෙරිලාද වචනයෙන් කරන අකුසල් මිදිලාද නැත්නම් කෙරිලාද ඒ වගේම සිතට එන ලෝභ දේශ මොහ මේවටම කොච්චර දුරට ගොදුරු වෙලාද ඒ සියලු දේවල් දැන තමයි විතරයි. තමන්ගේ දේවල් තමන් විසින්ම යහපත් විදිහට ක්‍රියාත්මක කරගෙන යන ක්‍රමවේදයක් එකට බුදුහාමුදුරෝ දේශනා කරේ. මම කාගෙන්වත් ගැලවුම් කාර්යයක් නෙවෙයි. මම ගැලවුණා මගේ බුද්ධිය තුළින්. ගැලවෙන මානසික මනෝබලට පෙන්නලා දෙනවා. නුඹලා මේක සුද්ධ කරගෙන ගියොත් අන්න මාව දකින්න පුළුවන්. යෝධම්මං පස්සති සමම්ප. ධර්මයේ කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් හා සිත තේන චෛතසික ධර්මයන් බොහෝමයක් මෙන්නේ අකුසල් චෛතසික ධර්ම. පුරුද්ද. අර මතසින් බලන පුරුද්ද. සක්කාය දිට්ඨිය තමයි වර්ධනය කර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා නම් අන්න තමයි හොඳ විදිහට අර වහගත් නිවන කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් තීන විද්‍යෙන් උද්දච්ච කුච්චෙන් විචිකිච්ඡාවෙන් තමන් බැහැර වුණා නම් නැවත නිවන දීපේ කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි තමන් වතු කරගන්න ඕන. අතුම තරණින් අර විසාකාවගේ සෝවාන් මාර්ග ප්‍රලකුවන ඒකින් ලබන සැපය නිද කරන්න මේ සැපය ජලින් විනාශ වෙන්නේ ජීන්නේ විනාශ වෙන්නේ සරණට ගන්නද රජුන්ට ගන්නද මේ සැපය සදාකාලික සැපය විමුක්ති සුවේ සාක්ෂාත් කරගන්න මොහොතේ තමන්ගේ ආධාරිතේ ඉන්නවා තමන්ගේ කල්යාණ මිත්‍රය හැටියට අනිත් මේ බාහිරින් පරිභෝජනය කරන සියලු දේවල් සදාකාලිකද නැවේද මේව චලයෙන් ගින්නෙන් සරෝගින් රජුකින් විනාශ වෙනවා එහෙම නේද මට කෙනෙක් සුරාදියක් ඇවිල්ලා මේ දෙවිවල පැත්තට කියන්නේ කී දෙනෙක් අසරණ වුණාද කී දෙනෙක් මරුණාද ලංකාවේ එහෙනම් ජීවිතේ කොයි වෙලාවෙද කොතෙන්ද කොමන විදිහට මේකේ උස්වටිකේ ඉඳලා අහස උඩ හිටියා මුහුද මැද හිටියා වීදුරු පෙට්ටියේ හිටියා පොළොවේ යට වලක් හරගෙන හිටියා මරණයෙන් නම් දෙන්නේ මරණය සදාකාලිකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ අමරණීය සත්‍යයටපත් වෙන්නේ මේ පංචේන්ද්‍රියන ආධාර කරගෙන පංච කාර්මික බුදුරුවනි සමම් පිළිවෙත් කරනවා පංච උපාදානස්කන්ධය පැහැර කරා අන්න එතකොට තමන්ට පුළුවන් සම්මුති මරණය ජය ගන්න. එක්ෂණික මරණය දැක්කා. මම කුසීදීම මැරුණා. මම වගේම තමයි මේ ලෝකේ ඇහැට පෙනෙන ඉන්කුණන් ඉඳලා සියලු සත්‍යයට පොදු ධර්මතාවය තමයි. ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ. මරණ දුක්ඛ, මේ විප්‍රයෝග දුක්ඛ. අපේ සංපයෝග දුක්ඛ. යම් කිංචි නල ප්‍රතිසංපි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන මාර්ගයක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ. එහෙනම් මේ සදාකාලික සැපය තමයි සමුච්ඡේද මරණයටපත් වෙන්නේ. සමුච්ඡේද කියන්නේ නැවත මරණය නූපදින විදිහේ මරණය මරනවා අන්න අමරණීය තත්ත්වයටපත් වෙනවා. අමරණීය තත්ත්වයටපත් වෙන ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ.
එහෙනම් මේක අවබෝධ කරගත්තා නම් අන්න බුදුහාමුදුරු දේශනා කරනවා. තමන්ගේ විමුක්තිය තමා තුළින් සාක්ෂාත් කරගත්ත ශ්‍රාවකයෙක් ආශ්‍රව ධර්මයෙන් ෂේ කරලා එක ආශ්‍රව ධර්ම දෙකකින් විදිහට එනවා. ඒ නිසා මේ සියලු දේවල් තමන් විසින් තමන්ව විමර්ශනය කරලා තමන්ගේ බුද්ධිය මෙවලා තමන්ගේ අසුද්ධතයන් ප්‍රහාණය කරලා හරිම සතුටින් ඉන්න පුළුවන්. දුක ඇති වෙන්නේ මොකද හැමතිස්සෙම අලුත් වෙනවා. නිරෝධ කියන්නේ නිරුද්ධ වෙනවා කියන්නේ වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ වෙනස් වීම කියන්නේ වෙනස් වෙන්න තමන් හැමතිස්සෙම ඉන්නේ සතුටින්. උස්පටික වාහිතල්ට මුදු වෙන තාක්කල් පංචේන්ද්‍රයන් ආධාර කරගෙන මේ ලෝකයක් එක්ක සම්බන්ධකම් පවත්වනවා. අර මාන වශයෙන් ගැහැරෙයි. ඒ නිසා ඔබ හැමදෙනාට මේ මාන බන්ධයෙන් නිදහස් වෙන මාර්ගය බුදුහාමුදුරු පෙන්වලා දුන්නේ. අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ. අත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස්සාවරණං නොවන කෙනෙක් නෑ. ඒ නිසා මැරුදෙරි යන මේ බුදුහාමුදුරු දේශනා කරේ මරණය මරලා ජය ගන්න දර්ශනයක්. ඒ දර්ශනය ඔබ හැමදෙනාටම අනුගමනය කරන්න. මේ තමයි සමාදක්ෂ වේවා. සංසාර බය දකිවා. සංසාර බය දැක. සංසාර ගමන විමුක්තිය සාක්ෂාත් කරගන්න. මේ තුලින් මේ උතුම් සැපේ භුක්ති විඳින්න ඔබ හැමදෙනාට ඒ වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි. දැන් අපි ළඟ තියෙනවා ධර්මයක්. කියනවානේ හොඳ ධර්මයක් තියෙනවා. මේ රැස් කරගත්ත ධර්මයේ කායිකින් සැක උත්සාහයක්. නේද? දැන් අපට යම් කිසි දැක්කලා දෙන්න ඕන. අපි ඔනේ ලෝකෙක වීතරපු අම්මා, අපේ තාත්තා නේද? සම්මුතිය තුල අපේ වර්ග පරම්පරාවේ නීතිය ඥාතීන් දැන් මේ ධර්ම දේශනා කරපු අයගේ නීතිය ඥාතීන් සිටින්න පුළුවන්. මේ හැම දිනකටම මේක දෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියලුම ඥාතීන් කියලා අපි මනෝදාන කරන පාස්තික බලාගෙන සිටිනවා. පින්ගන්න සාදුකාරදී කවුද? සදේවලට අධිපති ශක්‍රදේව වහන්සේ ප්‍රමුඛ දසරා විරෝ පාච වෛද්‍යර සතරවර්ගී හාමුදුරුවෝ. සියලුම දිව්‍ය ලෝකවල දිවරාජෝත්පල මහන්සලා බ්‍රහ්ම ලෝකවල ප්‍රත්වරාජය වහන්සේ. අරුණී බ්‍රහ්ම ලෝකවල ප්‍රත්වරාජය වහන්සේලා අටමස්ථාන සොලස්ථාන සතර දරදා වහන්සේලා ආරක්ෂා කර සියලුම සම්මිය දෘෂ්ටි දෙවියන්ව විශ්ව පාලනය කරන සියලුම විශ්වකාල විරාජෝත්පල සියලුම දෙවියන්ව මහා විෂ්ණු කාතරකම් ශ්‍රේෂ්ඨම තමයි වේදිකේ ඊශ්වර ගණපති නාම දෙවියන් සම්බාර පිටපත්ති ආදි සියලුම දෙවියන් ඔබ හැමදෙනාම ඉස්තකාරී දෙවියන්ව කියලා සාදුකාරදී පින්වලෝදාන කරන් සැදී සිටින දෙවියන්ට මේ පින්වලෝදාන වෙත්වා දිව්‍යශේෂ්ඨ වහන්සේ ප්‍රාර්ථනා බෝධියෙන් අමතකමහණෙනි සරිසුමනතා ගන්නවා කියලා සංකාරයක් දෙන දෙවියන් පිළිගන්නවා කරන්න ආකාශත්ථාච මහිත්‍තිකා පුඤ්ඤං සංවනෝදිත්වා චිරන්න අන්තිමෝ ශාසන ආකාශත්ථාච බුම්මඨා දීවානාගා පුඤ්ඤං සංවනෝදිත්වා ආකාශත්ථාච බුම්මඨා දීවානාගා පුඤ්ඤං සංවනෝදිත්වා චිරන් රක්ඛන්තු සදා එත්තවචාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා සබ්බේ නාගා සබ්බේ භූතා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හොඳයි දීලෝ සාදුකාරදී පුරමෝදන් කරගත්තා. දැන් අපේ ජන්මාන්තරගත වෙච්ච අපේ හොඳ සීයා හොඳ මාමා හොඳ තාත්තා හොඳ අත්දැකිය හොඳ සත්පුරුෂයා හොඳ කල්යාණ මිත්‍රයා වෙන
ලියනගේ ඩොන් වයිමන් අවුරුදු 94ක් ආයු වින්දනය කරලා ජන්මාන්තරගත වුණා. මේක දින 7කට කික් වෙන එකට දින 7යි. ඒ වගේම අවුරුදු 4කට පෙර මේ පරලොව යන්තේ දුණු පී.ඩබ්ලිව් ගුණවර්ධන මෑණියන් වහන්සේ පවුලේ වර්ග පරම්පරාවේ පිළිමේ ඥාති මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර මේ අරදිනාගේ නමින් මේ පරිශීලනය ඥාති මේ පින්වරුන් කරගන්නවා. අනුමෝදන් වීමෙන් කැප ඇති තැනකනම් සැපේ වඩ වඩා කරගන්න. යම් සංස්කාරක දරද්දක් නිසා දුගතිගාම ස්ථානයේ උත්පත්ති ඒ දුගතිගාම ස්ථානයේ වැඩ නිදීවා සම්පූර්ණ කරගන්න. කෙලවර උතුම් නිවනින් සැනසීමට ප්‍රාර්ථනා නියගේ ඥාතීන්ට පින්වනුමෝදන් කරන්නේ විදංගෝ ඥාතීනම් හෝතෝ චිත්තා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතීනම් හෝතු චිත්තා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු චිත්තා හොන්තු ඥාතයෝ. හොඳයි දිවියෝ සාදුකාරයෙන් පින්වනුමෝදන් කරගත්ත දේව සමාධියේ සාකච්ඡාවට වනුනිනා දිවසලුවලින් පවන් සරලා ඔබ හැම දිනකටම ආශිර්වාද කරනවා ආරක්ෂාව කරනවා නිවසට බොහෝමිය ඔබ හැම දිනම සම්පූර්ණ ලෝකයේ කරන්නේ නැතිනක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු කරන ඉදිරියනාගේ ඉලක්ක කරගන්නා ආපාදියවලට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම ඒ සියලු දේවල් සාර්ථක කරගන්න අවශ්‍ය පස්තික හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ සංසාරගත කියලා රෝගකාරක ලක්ෂණය වෙනදා තිබෙනවා. සංසාරගත කියලා පකුසල් මූලදී පාර ඒ සියල්ලම විවිධ වෙලා බුදු ගුණ ධර්ම ගුණ සරුගුණ වලින් ඔබ හැම දිනකට චේතක් ස්වර්ගයක් සැලසේවා. කායික සුවතාවේ මානසික සුවතාවේ නිරෝගීකම ලබාගෙන ධර්මයක් එක්ක ජීවිතේ ගුණ ලබා ගන්නේ. ගත කරන්න අවශ්‍ය පසුබිම දෙවියන්ගේ කරුණ ආශිර්වාද ලබාගෙන ඔබට දිවසලුවලින් පවත්වන්න ආරක්ෂාව කරගෙන නීතිය ඥාතීන් පවා සන්තෝෂ වෙනවා. අපි නීතිය කියලා අපිවමතක කරගෙන අපිට පින්පෙත් අනුමෝදන් කරලා පින්වල මොදන් කළා. චිරන්තක්කන්ත යෝනාති කියලා නීතිය ඥාතීන් සන්තෝෂ. ඒ නිසා අවසාන වශයෙන් දිව්‍යන්ත නීතිය ඥාතීන් ඔබ හැමදෙනාටම උතුම් විමුක්ති සුවය සාක්ෂාත් කරගන්න මේ තුලින් ඒ වාසනාව වේවා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිච්ඡ නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුනාරෝග්‍ය සම්පatti අග්ග සම්පatti මේවච අතෝ නිභාන සම්පatti ඉනාතේ සමිච්ඡතු.